උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා දරුවන් සහ ලේලියවන ලාල් පාලිකා ඔලින්ද වත්සලා සහ මිනිබිරියන් සහ මුණුබුරා වන ඉමන්දා කුමලි රජින් යන අය විසින් මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දාන වලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය දායකත්වයේ දරුව අයගේ මෑණියන් වන මල්ලිකා වික්‍රමසිංහ මෑණියන්ගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්මාවබෝධය පිණිසම මෙම පින් හේතු වාසනා වේවා. එසේම ධර්මදේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේටද ලෝවැසියන්ටද තවදුරටත් බුද්ධ ධර්මයේ ගැඹුරු කාරණා පහදා දීමට අවශ්‍ය චිත්ත සහ කායික නිරෝගීකම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුනක්ඛත්තං සුමංගලං සුප්‍රභාතං සුට්ඨිතං ති. මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක දායකත්වය දරන්නා වූ සදහැවතුන් හිතවතුන් ප්‍රමුඛව සිටින මේ මොහොතේ මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහැවර පින්වතුනි, ලෝකේ සකස් වෙලා තිබෙන්නේ හැම විටම අපට නැවුම් මොහොතක් ලබා දෙන විදිහට. මේ බැවින් අපට රාත්‍රියේ නිදාගත්තම උදෑසන අලුත් දවසක් ගෙනත් දෙනවා. ඒ පෘථිවිය තමා වටා කරකැවීම නිසා බව අපි දන්නවා. නමුත් කියන්නේ ඉර පායනවා කියලා. අපිට පෙනෙන්නේ අපි එක තැනක ඉන්නවා, ඉර අපි වටේ යනවා වගේ. ඇත්ත සිද්ධිය නම් ඉර එක තැනක තියෙනවා, අපි ඒ වටේ යනවා කියන එකයි. ඔය ඇහැට පේන හැටි ඉතින්. ඇත්ත පේන්නේ නැහැ මේ ඇහැට කියන එක ඔය පොඳ උදාහරණයක්. ඒ වගේ අපට දිනපතාම සුබ උදෑසනක් ලබා දෙනවා. තව ඉතින් ඒ රටවල අය සකස් කරගෙන තිබෙනා වූ වාර්ෂික කැලෙන්ඩරයට අනුව ජනවාරි 1 වෙනිදාත් අලුත් අවුරුද්දක් විදිහට උදා වෙනවා. තව රටවලට තව ඒ වගේ විශේෂ දින උදා වෙනවා, උත්සව දින. ආගමික වශයෙන් ගත්කට ඒ ආගමට අදාළ සුවිශේෂ දිනයන් තියෙනවා. උත්කර්ෂවත් ලෙස සමරනු ලබන. ඒ මම දකිනවා ඒ අයට පමණක් විශේෂයි, අනිත් අයට ඒවා වැදගත් නැහැ. එහෙම එකකුත් දකිනවා ඒකම. මේ කාරණා තුල තව ටිකක් එහාට යනකොට සතියකට නිවාඩුවක්, පාසල් වාරයකට නිවාඩුවක්, රාජකාරී ස්ථානයකට උසස් වීමක්, නැත්නම් ස්ථාන මාරුවක්, මම එක පැත්තක් කතා කළේ අපේ ජීවිතයට බාහිරින් නැවුම් බව ලබා දෙන විදියවල්. මේ නැවුම් බව කියන එක තියෙනවා නම් හරි හොඳයි කියලා මම කල්පනා කරන්නේ. නමුත්
ඔය නැවුම් බවට වඩා හොඳ නැවුම් බවක් ලබා ගන්න පුළුවන් විදියක් බුදු සමයේ සඳහන් වෙනවා. ඒ ගැන කතා කරන්න හොඳම දවස කියලා අද මට හිතෙන නිසා තමයි මේ මාතෘකාව ගත්තේ. සුනක්ඛත්තං කියන්නේ හොඳ නැකතක් කියන එක, යහපත් නැකතක්. සුමංගලං කියන්නේ යහපත් මංගල අවස්ථාවක් කියන එක. සුප්‍රභාතං කියන්නේ සුබ උදෑසනක් කියන එක. සුගුට්ඨිතං කියන්නේ සුබ අවදිවීමක් කියන එක. තව එහාටත් පද තියෙනවා ඕකේ. සුඛනං සුන එහෙම කියලා. සුමුහුත්තං කියලා. ඒ කියන්නේ සුබ උෂ්ණයක්, සුබ වූ මොහොතක් කියන එක. දැන් බලන්න සුබ වසරක්, සුබ මාසයක්, සුබ සතියක්, සුබ දවසක් අපිට පේන දේවල් වල ත්‍රිපිටකයේ තියෙන අන්තිමට සුබ මොහොතක් කියලා. මෙන්න මේක හොයාන යන්න ඕන. එනිසා අපි මේ බාහිරින් දකින්නේ නැවුම් මොහොතකට අපි කැමති බව. සන්ධ්‍යාවේ නිදාගත්තාම අඳුර බින්දින්නට රයක් දවාලු ලන්තෑරුම් නිවලා තිමිරෙහි තිර කඩ අරුණෙහි බිඳෑර හිරු දවසක් ගෙනවිල්ලා. එහෙම කියනවානේ. අපිට මේ නැවුම් මොහොත උදා කරගන්න අපි හරි කැමතියි හැම මොහොතකදීම. ඒ නිසා මම ඔය මතක් කළ දේවල් වලට අමතරව තවත් අවස්ථා යොදාගෙන උදා කරගන්නවා. ආගමික උත්සව හරි, උපන්දින උත්සව හරි, තවත් විවිධ උත්සව ගනිමින් තෘප්තිමත් වෙන්න, සතුට උදා කරගන්න අවස්ථා උදා කරගන්න. නමුත් අර මම කියපු අනිත් වචනෙත් බලන්න. වෙසක් අපට වැදගත් වුණාට ලෝකේ අන්‍ය ආගමිකින්ට වැදගත් නැති වෙන්න පුළුවන්. බුදු පිළිමේ හෝ වෙසක්. කුරුසය වැදගත් වෙන කොටසක් ඉන්නවා. එයාට ඇරුණාම අනිත් අයට ඒක ආගේ නැති වෙන්න පුළුවන්. හඳයි තරුවයි වැදගත් වෙන අය ඉන්නවා. ඒක අනිත් අයට වැදගත් නොවෙන්න පුළුවන්. සිකුරාදා වැදගත් වෙන අය ඉන්නවා. ඉරිදා වැදගත් වෙන අය ඉන්නවා. පොය දවස වැදගත් වෙන අය ඉන්නවා. නමුත් ඒ වැදගත් අයට ඇරුණාම අනිත් අයට වැදගත්කමක් ඒකේ තරම් පේන්නේ නැහැ. එහෙනම් ඒකෙන් කියන්නේ මේ එකක්වත් හැමෝටම වැදගත් නැහැ. තම තමන් වැදගත් කරගෙන කියන එකනේ. මේ අපි මිහිර නැත්තම් සතුට හොයන හැටි. නමුත් බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයාට පැහැදිලි කරලා තිබෙන කාරණේ තිබෙනවා ඊට වඩා ලස්සන කාරණයක්. යෙහි භික්කවේ සත්තා පුබ්බන්න සමයේ. කියන්නේ මේ මහණෙනි මේ යම්කිසි මිනිස්සෙක් උදෑසන කාලේ පුබ්බන්න සමය කියලා කියන්නේ. කාලය තුල ඔහුට පුළුවන් නම් කායේන සුචරිතං චරಂತಿ, වාචාය සුචරිතං චරಂತಿ, මනසා සුචරිතං චරಂತಿ. කයෙන් වචනෙන් සිතින් යහපත් කියන වචනේ සාමාන්‍ය සමාජයේ හිතනවට වඩා ගැඹුරු අර්ථයෙන් ආර්ය සත්‍ය යහපත් දේවල් කරන්න. ඔය යහපත් කියන එකටත් අර දවස්වලගේ වගේ නිර්ණායකයන් වෙනස් වෙනවනේ එක එක්කෙනාට. අන්නේ උදෑසන කාලයේ කයෙන් වචනෙන් සිතින් යහපත් දේවල් වල නිරත වෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ඔහුට සුබ උදෑසනක්. ඔන්න බුදුදහමේ සුබ උදෑසන උදා වෙන හැටි. සුපුබ්බන්නං කියන්නේ සුබ උදෑසනක්. එතකොට ප්‍රාර්ථනා කළාට හෝ හදාගත්තට උදා වෙන්නේ නැහැ ගැඹුරට අනුවගත් කල. කයෙන් වචනෙන් සිතින් යහපත් වෙන්න ඕන. දැන් අර කියන අය කයෙන් වචනෙන් සිතින් යහපත් වෙලාද ඔය සුබ දේවල් කරගන්න හදන්නේ. කයෙන් වචනෙන් සිතින් යහපත් නම්
බේකරි එක පාන් පුච්චන්න තරම් කුඩු වර්ග ලංකාවට ඉන්නේ නැහැ. කයින් වචන හිතෙන් යහපත් නම් මිනිසා පිස්සන් උම්මන්තකයන් බවට පත් කර රෝගීන් බවට පත් කරන මත්ද්‍රව්‍ය මත්පැන් මේ තරම් ශාලා ප්‍රමාණයක් රටේ තිබෙන්නේ නැහැ. ඇයි ඒවා කයින් වචනෙන් කරන සුචරිතද? නෑනේ. එනිසා මේ සමාජයේ කයින් වචනෙන් සිතින් දුසිරිත් කරමින් අර සුබ නැකත් සුබ මංගල සුබ උදෑසන සුබ අවදවීම හොයනවා. බුදුරජාණන් වහන්සේ ඒකට අවස්ථාව දෙන්නේ නැත්නම් එකෙන් උදා වෙන බව කියන්නේ නැහැ. මේක මම මෙහෙමත් මතක් කරනවා. සාමාන්‍යයෙන් වර්තමාන සමාජයේ සිංහල කතා කලා වුණාට සුබ උදෑසනක් හරි තෙරුවන් සරණයි කියනවට වඩා good morning කියලා කතා කරන අය තමයි දකින්නේ. ඒක අපේ එකක් නෙවෙයිනේ. ඒක එංගලන්තෙන් අපට ආපු එකක් කියලානේ අපි සලකන්නේ. එංගලන්තයට ගියේ කොහෙන්ද? සාමාන්‍යයෙන් එංගලන්තේ තියෙනවා මේ රිස් ඩේවිඩ් පඬිතුමාගේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන සමාගමක්. එතකොට ඒකට ගියේ පාලි ග්‍රන්ථ ලංකාවෙන් නැත්නම් ඉන්දියාවෙන්. කොහෙද මේක ආරම්භ වුණේ? දැන් මේ බුදුරජාණන් වහන්සේ සුබ උදෑසනක් කියලා තියෙන්නේ එංගලන්තේ පටන් ගන්න ඉස්සෙල්ලානේ අවුරුදු 2700කට පෙර. එපමණක්ද? මේ බලන්නකෝ ඊළඟ පදේ. යෙහි බික්කවේ සත්තා මධ්‍යන්තික සමයේ යම් කිසි පුද්ගලයෙක් දවල් කාලේ ආයත්තර වචන තුන කායේන වාචාය මනසා කයින් වදින් සුචරිතං චරන්ති යහපත් දේවල් කරයිද? එහෙනම් ඔහුට සුබ මධ්‍යානයක්. ඒ විතරක් නෙවෙයි. යෙහි බික්කවේ සක්කා සත්තා සායන්න සමයේ හැන්දෑවේ සන්ධ්‍යාවේ කයින් වචනෙන් සිතින් යහපත් දේවල් කරයිද ඔහුට සුබ සන්ධ්‍යාවක්. මෙන්න මේ සුබ උදෑසනක් සුබ මධ්‍යානයක් සහ සුබ සන්ධ්‍යාවක් තියෙන්නේ ත්‍රිපිටකේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ත්‍රික නිපාතේ. හැබැයි ඒකේ සුබ පැතුම නැත්තම් සුබ උදෑසන කරගන්න හැටි, සුබ මධ්‍යානේ ළඟා කරගන්න හැටි, සුබ සන්ධ්‍යාව ලබා කරගන්න හැටි කියලා තියෙනවා. ඒ විදිහට නැතුව මේක කරගන්න බෑ. අනේකයි අර මම මුලින් මතක් කරමින් ගත්තේ මෙබඳු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයෙන් තොරව අපි බාහිර වශයෙන් වදනකින් පමණක් ආමන්ත්‍රණකින් පමණක් පතන්න පුරුදු වෙලා හිටියට ඒක හැම දිනාටම මෙහෙම වෙන්නේ නැහැ. මෙනම් මේ මොහොත අසුබ බවට පත් වෙන්නේ. ජීවිතය අසුබ බවට පත් වෙන්නේ. ජීවිතය අප්‍රිය තැනක් බවට පත් වෙන්නේ. කොමක් නිසාද කියලා ඔබ කල්පනා කරන්නේ. මම නම් දකිනවා සුබ මොහොත කියන එක දකින්න බැරි නිසායි කියලා. මොහොත අපි තවම මොහොත තේරුම් අරන් නැහැ. මේ නිසා අපි ජීවත් වෙනකොට ජීවිතය එකක් වශයෙන් දකිනවා. ජීවිතේ අතීතයේ තියෙන දෙයක් වශයෙන් දකිනවා. මේ නිසා අපට අලුතින් ආරම්භ වෙන දේ දවල් වෙනකොට, හවස් වෙනකොට, හෙට වෙනකොට, අවුරුද්දක් යනකොට පරණ වෙනවා. සාමාන්‍යයෙන් සුන්දරයි කියා පැතු හැමදේම සුන් වෙලා කියලා තමයි මට පාඩම් එන්නේ වහිනකොට. එහෙම නැත්නම් ගම්බද විවාහාරයේ කිව්වොත් එහෙමනම් පහු වෙනකොට කොහු වෙනවා කියලා තමයි අහලා තියෙන්නේ. එමත් තවත් විදිහකින් කියනවා නම් යම්කිසි දෙයක ආරම්භක මොහොතේ තියෙන සතුට ආස්වාදයේ සුන්දරත්වයේ නැවුම් බව විභාගීය සමත් වීමේදී මංගල උත්සවයකදී
විවාහ ජීවිතයේදී ඒක හැමදාම තියෙනවාද? විවාහයේ පරණ වෙලා නිසා නේද විවාහයේ වුණ දවසේ කිරිහා පැනිසී හිටපු අය අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් යනකොට කතා බහ නොකර දෙන්න දෙපැත්තට වෙලා ඉන්නේ. එච්චර කල් යන්නෙත් නෑ. දවස් මාස 7 දෙකෙන් 3න් 4ෙනුත් රික්කසාද ඉල්ලපු අයත් ඉන්නවා. සහෝදරත්වය කියන එක සුන්දර දෙයක්. නමුත් ප්‍රියනේ අසුන්දර දෙයක් බවට පත් කරගෙන දකින්න කැමති නැති අය ඉන්නවා. බාහිරින් අපි සුබ පැතුම් එක්තත් කළාට ඇතුළතින් මෙන්න මෙහෙම අසුබ වෙන. හොඳයි කියලා හිතපු දේම හොඳ නැති වෙන එකක් තියෙනවා. මට මතක දෙයක් වෙන්න මෙහෙම තියෙනවා. ළමා කාලේ සිද්ධියක් මේක. අලුතින් පළතුරක් ආහාරයට ගන්න ගත්තාම රසවත් පළතුරක් අපි කියමුකෝ වරක හරි වැල හරි කියලා ගහක නැත්තම් තවත් ඔබ කැමති දෙයක්. පළවෙනියෙන්ම කටට ගන්නකොට තියෙන රසය ටිකක් වෙලා යනකොට නැතුව යනවා. මම කියන දේ ඇත්තද කියලා අත්හදා බලන්න. ඒ ගන්න දේ ඒක තියෙනවා නම් එහෙනම් හැම වෙලාවෙම ඒක තියෙන්න ඕනේ. ඒ ටිකක් වෙලා යනකොට නැතුව යන්නේ. හිතලා බැලුවේ නෑ නේද ඒක? නැවුම් භවයේ තියෙන ආස්වාදේ පරණ වෙනකොට නැතුව යනවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? පරණ වෙන්නේ නැතුව ඉන්න වෙනවා. නැවුම් භව තියාගන්න වෙනවා. ඒක බාහිර ක්‍රියාමාර්ගයක් නෙවෙයි. මෙන්න මේ ගැඹුරු කාරණයක් පිළිබඳව තමයි මම මේ කතා කරන්න හදන්නේ. මේ මොහොත කියන එක නැවුම් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. හැබැයි මම දකිනවා ලෝකේ හැම විටම හැම එකක්ම සකස් වෙලා තියෙන්නේ. අර හිර උදාවේ පටන් හැම දෙයක්ම අපට අලුතින් ලබා දෙන්න තමයි සකස් වෙලා තියෙන්නේ. අපට ඒ අලුත් මොහොතට මුහුණ දෙන්න බැරුව අපි අපේ ජීවිතේ ආයතනය තුළ සේවක සම්බන්ධතා තුළ අමුසැමි සම්බන්ධතා තුළ මාපිය දූ දරු සම්බන්ධතා තුළ තවත් තියෙන සම්බන්ධතා තුළ ගැටලුවකට පත් කරගන්නවා නැත්නම් කරදරයක් හිරිහැරයක් බවට පත් කරගන්නවා. කාටද මේකට අපි දොස් කියන්න ඕන? කොතනද මේ වැරද්ද තියෙන්නේ? උදා වෙන හැම මොහොතක්ම සුන්දර වෙන්න ලෝකේ සකස් කරලා තිනවා. අපිට ඒක කරගන්න බෑ. මට මතක තියෙන කතාවක් තියෙනවා. ඒ අහම්බෙන් දැකපු දෙයක්. 2005 විතර වෙන්න පුළුවන් නැත්නම් 2000 විතර වෙන්න පුළුවන්. ඈත කතාවක් මේක. මේක මම දකින්නේ මේ ඇත්ත සිද්ධියක් නෙමෙයි, රූපවාහිනී නාට්‍යයක්. ඒ වුණාට මගේ හිත ගන්න අර වචන ඒකනේ මම ඒවා කියන්නේ. සිද්ධිය නෙමෙයි මට වැදගත් වෙන්නේ. ඉතිහාසඥයෙක් හෝ කවුරු හරි විද්‍යාඥයෙක් පරීක්ෂණයක් පවත්වන්න ගමට යනවා. ගමේ වනාන්තරයට යන්නේ. ඔහුට තනිවට යන්න කෙනෙක් නැහැ. ගමේ කෙනෙක් තමයි එක්කලා යන්නේ. ගිහින් රාත්‍රියේ උදා වෙනවත් සමග ඔහු කියනවා මට ගමට යන්න ඕන. ඇයි? මේ කියපු කෙනා යෝජනා කරන කොටත් කියලා තියෙනවා මේකට හොඳ අර අලුත බැඳපු හාදයක් කියලා. එමයි නම තියෙන්නේ යාට. දැන් මෙයාත් ඉතින් මේ අහලා අලුත බැඳපු හාදයක් නිසා එක්කලා යනවා. ඉතින් ඔහු සඳහා වෙනකොට එනවා. මම බිරිඳ එක්ක ජීවත් වෙලා තියෙන්නේ නැතුව කවදාවත් ඉඳලා නැහැ. යන්න ඕන කියලා. දැන් පරිශ්‍රණ ඉවර වෙලා ආයෙත් යනවා වැඩ ඇතුළට උදේ ඇවිදින් අහවස ඇවිදින් උදේ යනවා. වැඩ ඉවරලා ගෙදර ගාවට ඇවිදින් බලපුවම මෙයා මේ දරුවා දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්. දැන් අහනවා ඇයි මේ අලුත බැඳපු හාදයයි කියන්නේ කියලා. ඔහු කියනවා අලුත බැඳා වගේ අපි දෙන්න ඉන්නේ ඉඳ අපට නමක් තියලා තියෙන්නේ එහෙම කියලා. මේ රටෙත් එහෙම 100%ක්ම ඉන්නවනම් මම කැමතියි. යථාර්ථය ඒක නෙවෙයිනේ. ඒක ඔබ තේරුම් ගන්න ඔබේ පවුල තුල මොකද්ද තියෙන්නේ කියලා.
ඒ මේ අලුත බැඳපු හාදයක් කියන එකේ නැවුම් බව නැති කරගන්නේ කවුද එතකොට එහෙනම්? Tamanමනේ. මම මේකට කියන්නේ ජීවිතේ පරණ වෙනවා කියලා. ජීවිතේ පරණ වෙන්නේ පෘථග්ජන අයට. ඒක අපි ළඟ තියෙන තිබෙන උපන්ගේ දෝෂයක් වශයෙන් මම දකින්නේ. මෙන්න මේ වැඩේ කෙරෙන තාක්කල් අපට බලාපොරොත්තු වෙන සුන්දරත්වයේ සැනසීම ජීවිතේ ලැබෙන්නේ නැහැ 100%ක්. අහම්බෙන් ලැබෙනවා ඉඳහිට ලැබෙනවා වරුණාම සම්පූර්ණ ජීවිතේ විඳින්න ලැබෙන්නේ නැහැ. අන්න එතකොට තමයි අපට බුදුරජාණන් වහන්සේ ගැන කතා කරලා බෑ. උන්වහන්සේ ගත කළ ඉතිහාසයේ තොරතුරු පිළිබඳ හදාarලා මදි. උන්වහන්සේගේ ජීවිතේ ලබාගත් අත්දැකීමක් ආශ්‍රයෙන් අපේ ජීවිත පිළිබඳ කළා වූ විග්‍රහය අපි තේරුම් ගන්න ඕන. වෛද්‍යවරුන් කළ විග්‍රහය නෙවෙයි, දේශීය වෛද්‍යවරුන් කළ විග්‍රහයක් නෙවෙයි, නක්ෂත්‍ර විද්‍යාඥයන් කරපු විග්‍රහයක් නෙවෙයි. ඊට වඩා එහා ගිය සුපිරි විග්‍රහයක් මේකේ තියෙන්නේ. දැන් වෛද්‍යවරු විග්‍රහ කරන්නේ කයනේ. කායික රෝග ප්‍රධාන වශයෙන් ගත් කල. නමුත් බුදුරජාණන් වහන්සේ ජීවිතයක් විග්‍රහ කරන්නේ කය මුල් කොටගෙන නෙවෙයි, සිත මුල් කොටගෙන. එතකොට අපිට කයක් සිතක් තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ කළ විග්‍රහය අපටත් හරි. අන්නේ විග්‍රහය තුළ අපි අමාරු වැටෙන හැටි පෙන්නනවා. එතකොට සුබ උදෑසනක් වෙනකොට අසුබ උදෑසනක් වෙන හැටි. සුබ මධ්‍යාහනයක් වෙනකොට අසුබ මධ්‍යාහනයක් වෙන හැටි. සුබ සන්ධ්‍යාවක් වෙනකොට අසුබ සන්ධ්‍යාවක් වෙන හැටි. මංගල ඔක්කොම අවමංගල වෙන හැටි ඒක තුල තියෙනවා. ඒක සත්‍ය වශයෙන් නියත වශයෙන් හැමෝටම වෙනව නෙවෙයි එකෙන් කියන්නේ. කරගන්නවා. අන්න ඒක කරගන්න නැතුව ඉන්න තමයි ජීවිතේ දීලා තියෙන්නේ අපිට. බුදුවරයෙකුගේ ඉගැන්වීමේ සරණ තමයි දහම් සරණ කියන්නේ. අනිකම්ම පුංචි කාලේ කටට එනවට කියන එකට නෙවෙයි. මේ සඳහා දහම් සරණක් ඕන. එතකොට එහෙමනම් ඒ දහම් සරණ පිළිබඳ තේරුම් ගන්නට අපේ ජීවිතේ විග්‍රහ කරගන්න ඕන. ජීවිතේ මොහොත කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරගන්න ඕන. ඉංග්‍රීසියෙන් කියන this moment කියන මොහොතට වඩා එහා ගිය මොහොතක් තියෙනවා බුදු සමයේ අපි ළඟ. මේ මොහොත අපි සුමොහොත්තන් විදිහට පාවිච්චි කරනවද? සුබ මොහොතක් විදිහට මේ මොහොත අපි ජීවිතේ අඳුර කරගන්න මොහොතක් වශයෙන් පාවිච්චි කරනවද? බොහෝ දෙනා අන්න එකයි කරන්නේ. ඒ නිසා ජීවිතේ සැප හොයන්න ගිහින් ජීවිතේ වරදින බව බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. ඔබ නම් ජීවිතේ වරදිනවා කියන්නේ සුරාවට සූදුරුවාචාරයට පෙළවුණොත් පමණයි. මම ඊට එහා ගැඹුරින් පෙන්නනවා. මම පෙන්නනවා සුරාව සූදුරුවාචාරයෙන් යුක්ත පුද්ගලයාට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ සමාජය වර්ග කරන ආකාර තියෙනවා. කාමසුකල්ලිකාන යෝගීන්, අත්තකරමතාන යෝගීන්, මජ්ක්‍ධිම ප්‍රතිපදාව යුක්තයි. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා. එක එක වර්ගීකරණයන් මම මේ පෙන්නන්නේ. තව එකක් තියෙනවා පෘථග්ජන ආර්ය කියලා. අනේ පෘථග්ජන ආර්ය කියන වර්ගීකරණයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඕන කෙනෙකුට හරියනවා. එතකොට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕන තැනක පෘථග්ජනයි ඉන්නත් පුළුවන්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕන තැනක ආර්ය ආයත් ඉන්න පුළුවන්. මම දකිනවා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට 100%ක්ම හිටිය අනාර්යයන්. උන්වහන්සේ තමයි පළවෙනි ආර්යයා. ඒ ආර්ය පදේ ඇවිදින් තිබෙන්නේ ගැඹුරින් ටිකක්. ಭಾರತයේ ගත්තොත් ಭಾರතයේ උපන් අය කළුහම ඇති අය. සංක්‍රමණිකයන් සුදුහම ඇති අය. සුදුහමට වැඩි සැලකිල්ලක් දීලා සුදුහම ඇති අය ආර්යයන්, කළුහම ඇති අය අනාර්යයන් වශයෙන් සලකන්න ගත්තා. ඒකේ ආර්ය උසස්, අනාර්ය පහත්. තථාගතයන් වහන්සේ ආර්ය පදවියේ චර්මයේ උසස් බව පහත් බව කියන්න නෙමෙයි. උන්වහන්සේ පැහැදිලි කර ධර්මයේ තේරුම් ගැනීම තුළින් උසස් බවකට පත් වෙනවා. ඒක ආර්ය භාවය. ඒකට පත් වෙන්න බැරි අය අනාර්ය භාවය. මෙන්න මේ
අනාර්ය භාවයට පත්වී ජීවිතයේ සුන්දරත්වය සැප හොයන අයට ආර්ය භාවයට පත්වීම සඳහා මගක් තමයි බුදු සමය පෙන්වලා තියෙන්නේ. ඒකට පරිවර්තනයක් අවශ්‍ය වෙනවා. ජීවිතය තුළ පරිවර්තනයක් අවශ්‍ය වෙනවා. ජීවිතය තුළ පරිවර්තනයක් කියන එකෙන් ගෙවල් දොරවල් දාලා යන්න ඕන කියලා හෝ වනාන්තරයට යන්න ඕන කියලා හොම කියන්නේ නැහැ. අපට ජීවිතයක් තිබෙනවා. අපි ජීවිතයක වගකීම් වලට බැඳී සිටිනවා. අම්මා වශයෙන්, තාත්තා වශයෙන්, ගුරුවරයෙක් වශයෙන්, පාලකෙක් වශයෙන් විවිධ යහපත් වගකීම් වලට සම්බන්ධ වී තිබෙනවා. මේ වගකීම් පැහැර හරින ආත්මාර්ථකාමී ජීවිතයක් බුදු සමය පෙන්වන්නේ නැහැ. ඒ වගකීම් තුලම මේ ආර්ය සහ අනාර්ය අතර පරසරය තෝරා ගන්න පුළුවන් නම් ජීවිතය අලුතෙන් පටන් ගන්න පුළුවන්. දැන් මම දකිනවා ඔය සමහර මාධ්‍යවල පවා ඒ වගේ අලුත් දවසක් අරගත්තාම අද පටන් අලුත් ජීවිතයක් පටන් ගන්න හිතට ගන්න කියලා වුණුත් වචනින් කියනවා මේක. නමුත් එහෙම පටන් ගන්න හිතන ඔක්කොම හෙට වෙනකොට හවස් වෙනකොට ආයෙත් පරණ වෙලා. පරණ තැනට වැටෙනවා. ඒ නිසා මම දකින්නේ අහම්බෙන් උදා වෙන දවසක් ඉඳහිට දකින දවසක් විතරක් සුබ උදෑසනක් සුබ මධ්‍යහනයක් සුබ හවසක් වෙන්න නෙවෙයි. ජීවිතේම සුබ මුහුර්තයක් බවට පත් කරගන්න. සාමාන්‍යයෙන් මෙහෙම කිව්වහමත් මොකද්ද මේ කියන්නේ කියලා බොහෝ දෙනාට හිතා ගන්න බෑ. නමුත් මම මේ කතා කරන්නේ සූත්‍ර දේශනාවක තිබෙන ධර්ම කරුණක්. මගේ දෙයක් එහෙම නෙවෙයි. දැන් මෙතන අපිව බෙදලා නැද්ද බුදුරජාණන් වහන්සේ? ඔබයි මමයි හැමදෙනාම බුදුන් වහන්සේ බෙදලා තිබෙනවා කය වචන සිත කියනා වූ දොරවල් තුනක් ඇති අය විදිහට. හරිනම් පිළිගන්න ඕන. බුදුදහමේ පොතේ තියෙන නිසා නෙවෙයි, උන්වහන්සේ වදාළ නිසා නෙවෙයි, අපි ළඟ. අපි ආවමගුල්ලුස් වලට ගොස් තිබෙනවා. එතකොට මිහඩයි. මිහඩයි කියන්නේ කය වචන සිත මොකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේ කය ක්‍රියාත්මක වෙනකොට අපි කය ක්‍රියාත්මක වෙනවා, යනවා එනවා, කනවා බොනවා, වචනේ ක්‍රියාත්මක කරනවා, කතා බහ කරනවා, සිත ක්‍රියාත්මක වෙනවා, කල්පනා කරනවා, සැලසුම් හදනවා. මේකට අපි කියනවා තුන් දොර කියලා. තුන් දොරට එහාගේ තව දොරවල් පහකොත් බුදු සමය උගන්වනවා. එතකොට කියනවා ඇස කන නාසය දිවකය සිත කියලා. හයක්, දොරවල් හයක්. අපි හැම දොරවල් හයෙන් උදා වෙන මොහොතක් වශයෙන් මේක දකින්නේ නැහැ. ජීවිතේ එකක් වශයෙන් දකිනවා, දවස් එකක් වශයෙන් දකිනවා. අපි ළමා කාලේ මැදියේ මහලුවේ දක්වා ඉන්න එක්කෙනෙක් වශයෙන් දකිනවා. ශීඝ්‍ර වෙනසක්, ශීඝ්‍ර පරිවර්තනයක් අපි දකින්නේ. අවුරුදු මාසයකට දෙකකට පස්සේ දැක්කම ටිකක් මහත් වෙලා, කෙට් වෙලා, උස ගිහින් කියන්න දන්නවා ඇරුණාම කායික වෙනස් වීම පේනවා ඇරුණාම අපිට මේ චිතෙහි වෙනස් වීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා මගේ ධර්ම දේශනාවල නිරන්තරයෙන් මම කියන පදයක්. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහන්නේ මම මගේ බුදු ඇසින් වෙනත් එක් දහමක් දකින්නේ නැහැ. යං ඒවං ලහු පරිවත්තං චිත්තතේ දං චිත්තං කියලා. හටගත් මොහොතේම වෙනස් වෙන දෙයක් සිත තරම්. එහෙනම් අය සම්බන්ධයෙන් අපට සාමාන්‍ය ඇසකින් උපමාවක් වශයෙන් පෙන්වන්නත් බෑ කියලා තමයි පෙන්වලා තිබෙන්නේ. එහෙනම් අපට තිබෙන්නේ මොකක් කුමක්ද? මෞකසින් බිහිවි ජීවිත අවසානයේ දක්වා ආහාර නිසා වෙනස් වෙන කයක්. ඒක කය එකක් වුණාට ඒකත් වෙනස් වෙනවා. තවත් සතක් විතර ආහාර නොදී හිටියොත් එහෙම ඉතින් එහාට පවත්වන්න බැරුව යනවා. ඒ ආහාරයෙන් අලුතින් සකස් වෙන නිසානේ. සිත වහවහ වෙනස් වෙනවා. අසුරු ගසන තැනකට වඩා වේගයෙන්. අන්නේ සිත අසුරු ගසන තැනකට වඩා වේගයෙන් වෙනස් වෙන අවස්ථාව තමයි මේ මොහොත කියලා කියන්නේ. දැන් ඔබගේ ජීවිතවල තිබෙනා උත්සවස්සවලට සහභාගීලා ඇතිනේ. කිරීතිරීමේ මංගල්‍ය, ඉඳුල් කට ගෑමේ මංගල්‍ය, විවාහ ලියාපදිංචි කිරීමේ මංගල්‍ය, ඔරලෝසු දිහා බලන් ඉඳලා පැයකට රෙමෙන වෙලාව හරි කියන්නේ තප්පර කටුව දිහා බලලා තප්පරේ උදා වෙනකොට තමයි වෙලාව හරි කියන්නේ.
ඒ මොහොත කියන එකට පැයක් නැහැ නේ එතකොට. තත්පරයයි දෙන්නේ. ඔය තොටගමේ රාහුල හිමියන් සහ විදාග මෛත්‍රී හිමියන් හෝ පැත්තෑව හිමියන් මට දැන් මේ ළමා කාලේ ඉගෙන ගත්ත කාරණා මතක නැහැ එච්චර වචනේ හරියටම. මේ දෙදෙනා සම්බන්ධයෙන් පුරාවෘත්තයක් කතාවක් තියෙනවා. ඒ ඔය මොහොත සම්බන්ධයෙන් ඒ කාලේ තිබුණායි කියලා දැනුත් එහෙම විශ්වාස කරනවා. ඔය යම් යම් ගස් නැකතට හදපුවාම පොකුරු පූදින නැකත් තියෙනවායි කියලා නැකත් සාත්‍රේ. ඉතින් ඔවුන්ට උදා වෙලා තිබුණා ඔවුන් දන්න නැකතට අනුව මේ ඕනෑම පාසානයක නැත්තම් ගලක ඉන්නක් හිටවන්න පුළුවන් නිකන් බලක් හරන්න නැතුව. එහෙනම් දෙදෙනාම නැකත් දන්න නිසා දැන් උල් දෙකක් උල් කරගෙන ගිහින් ගල උඩ හිටගෙන ඉන්නවා හිටවන්න නැකතට. ගුරුවරයා මොකද කරන්නේ? නැකත උදා වෙනකොට ඉන්න උස්සලා ගලට තට්ටු කරනවා. ශිෂ්‍යයා මොකද කරන්නේ? නැකත උදා වෙනකොට ඉන්න උස්සන්න නැතුව ඇඟිලි දෙක කකුලේ ඇඟිලි දෙක මාපට ඇඟිල්ල අතරෙන් තියලා තද කරනවා. ගුරුවරයා පරාදයි ගෝලයා දෙනවා. ගුරුවරයා මොහොත පහ වුණා. එතකොට උස්සලා පාත් කරනකොට නැකත පහ වුණා. එතනින් ඒ ගලේ ඉන්න හිටවන්න බැරුව ගියා. ශිෂ්‍යයා ඒක දැනගෙන නිසා නැකතට ගල මෙලොක් වෙනවා. අදාළ මොහොත නිකම්ම මේ කතාව ඇත්ත නැත්ත නුනත් මම මේ පෙන්වන්නේ මොහොත කියන එක පිළිබඳව. මොහොතට හුඟක් කල් නැහැනේ. ඔබට පුළුවන් නම් ජීවිතය ගත කරන්නේ මොහොතින් මොහොත කියලා. ඒ මොහොත ඔබ වරද්දා ගන්නවද? ඒ මොහොත ඔබ දුකටපත් කරන මාර්ගයක් බවට පත් කර ගන්නවද? ඒ මොහොත දුකින් මිදෙන මාර්ගයක් බවට පත් කරනවද? ඒ මොහොත වෙච්ච දුක් අයින් කරන අලුතින් දුකටපත් වෙන මාර්ගයක් බවට පත් කර ගන්නවද? ඒ මොහොත දුක් අගාධයකට ජීවිතය ගෙනියන අවස්ථාවක් බවට පත් කර ගන්නවද? මේ පෘථග්ජන සමාජයට සැප හොයමින් දුක් අගාගයට යන පාර තමයි තියෙන්නේ. මොහොත තේරෙන්නේ නැහැ. මේ මොහොත තුළ පවතිනා වූ වරදක් තියෙනවා මිනිස්සු අතේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීම. මේ මොහොත තුළ ඔව් භාවිතා කරන එකේ වරදක් තියෙනවා. ලොකු වරදක්. ඒ වරද නිසා ඔහුට මේ පරණවීම නැත්තම් මේ දුක් අගාධයකටපත් වීම නැ සුන්දරත්වය අහිමිව සිද්ධ වෙනවා. ඒකට තමයි මම කියන්නේ පරණ වෙනවා කියලා. ඒක නොවෙනවා නම් ජීවිතේ හැමදාම නැවුම්. මට ඉන්නවා සුරතල්ලු ටිකක්. මේගොල්ලොන්ගේ උදෑසන චර්යාව දැක්කම මට දැන් හැන්දෑවේ නිදා ගන්නවා. උදේ නැගිට්ටම ඇවිදින් කතා කරලා කියනවා මම ආවයි කියලා. පුදුම නැවුම් බවක් තියෙන්නේ. උදේ දැක්කම. ආය දවසට මේක නැහැ. ආය හෙට උදේට තමයි ඒක බලන්න පුළුවන් වෙන්නේ. අර අලුතින් දැක්කම උන්ට දෙන නැවුම් බවක්. අන්න වගේ අපට මේ හැම මොහොතම අලුතින් දකින්න පුළුවන් නම් අපට අලුතින් දකින්න දෙන්නේ නැත්තේ කවුද? අපිට මේ උදා වෙන මොහොතවල් අලුතින් දකින්න දෙන්නේ නැත්තේ කවුද? අපි විසින් හදාගත්ත අතීතය. මේක ඇතුලේ තිබිලා එනවා. ඉතින් ගන්නකො මම මේ කියන කතාව සංගතනේ කායේ තියෙනවා කීර රුක්ඛෝපම කියලා වචනයක් තියෙන සූත්‍රයක්. ඒ කියන්නේ කිරි ගහකට උපමා කොට අපේ ජීවිතය විස්තර කරපු සූත්‍රය. ඒ කිරි ගහක් ගැන නෙවෙයි කියන්නේ අපේ ජීවිතය ගැන කියන්නේ. ඔබ යන්න පුංචි ගසක් ගාවට යන්න රබර් ගසක් හෝ කොස් ගසක් නැත්නම් රෝපණය කරන්න. මේක හැදෙනවා. පොඩ්ඩි තුවාලයක්වත් කරන්න නැත්නම් මේක අවුරුදු 15ක් විතර යන තරුණ ගසක් ඕන එකක්. එතකල්ම අපිට මේකේ කිරි තියෙන බව පේන්නේ නැහැ. තුවාලයක් කරන්න නැත්නම්. දැන් ඊට පස්සේ පෙන්වනවා බුදුන් වහන්සේ කිටේරියක් අරන් ගිහින් මේකේ පස්පොලකට කොටන්න. පස්පොලෙන් මෙන්නේ ගහ ඇතුලේ තියෙන කිරි කියලා පෙන්නලා තියෙනවා. ඒක පළවෙනි තැන කිරි දෙවෙනි තැන කිරි කියන්න බෑ. පස්පොලෙන් මෙන්නේ ගහ ඇතුලේ තියෙන කිරි. මේ කීර රුක්ඛෝපමය කුමක්ද? මේ ඔබේ ජීවිතේ ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඔබේ බණක් නේ. ඔබත් ගහක් වගේ ළමා කාලේ පටන් වැඩෙනවා. මේ වැඩෙනකොට අර පස්පොල වගේ ඇහැයි කනයි නාහයි දිවයි කලයි පහෙන් එකතු කරනවා අපි. හරි දේවල් හොඳ දේවල් වැරදි දේවල් පස්සේ ගන්න දේවල් එකට එක කරන්න දේවල් එකතු කරනවා.
නමුත් පේන්නේ නැහැ. කෙටේරියෙන් කොටපු තැනින් කිරිනවා වගේ ඇහැට ගැටෙනකොට කනට හමු වෙනකොට ඒ කෙටේරිය තමයි බාහිරින් හම් වෙන අරමුණ. පස්පොළ තමයි SI කන නාසයි දිවයි කයයි. අපේ හිතට එන්නේ අපි තියාගත්ත දේවල්. ඒකට බාහිරට දොස් කියලා හරියන්නේ නැහැ. තරහකාරයෙක් හදාගත්තාම එයා දකින්නකොට තමන් හිතේ හදාගත්ත තරහයකින් තමන් දුක් විඳිනවා නේද? තරහකාරයා තමන්ට දුක් දෙන්නේ නැහැ. බයක් හිතේ හදාගත්තාම ගැටෙනකොට බය එනවා ඇරුණාම දීර්ඝ කාරණයක් බය වෙන්න කාරණයක් නැහැ. අන්න එහෙම මේ චිත සනයක් තුල අවසන් කරන්නේ නැතුව අපි පස්සේ ගන්න ඉතුරු කරනකට තමයි සිත අපිරිසිදු වෙනවයි කියලා කියන්නේ. චිත්ත සංකලේශ අභික්කවේ සත්තා සංකලිස්සanti. සිත කෙලෙසීමෙන් මිනිසා දුකටපත් වේ. මේ ශාස්ත්‍රයේ කෙනෙකුට තේරෙන්නේ නැහැ. අරමුණෙන් අරමුණට එන අරමුණුත් එක්කලා ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් සිත අවසන් වෙන්නේ මොහොත හේතු ඉතුරු වෙනවා. ඒ හේතු ඉතුරු වීම තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සිත ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කිලුට වෙනවායි කියන්නේ. ඊට පස්සේ අපි වර්තමානයේ මොහොන දෙන්නේ ඇසෙන් කනෙන් විතරක් නෙමෙයි අර ලෝභයත්, දේශයත්, මෝහයත් එක්කලා. මම උදාහරණයක් කියන්නම්. ඔබ දැකපු ඥාතියෙක් ඉන්නවා. පුෂ්ටිමත් ශරීරයක් ඇතුව තමයි දැකලා තියෙන්නේ. මාස 5ක් 6ක් දකින්න නැතුව ඉන්නවා. ඔහුට පිළිකා රෝගයක් හරි මොකක් හරි රෝගයක් හැදිලා ඔහු කෙසඟ පුද්ගලෙක් බවට පත් වෙනවා. දැන් ඔබ දැක්ක ගමන් කියනවා දැන් ටිකක් කෙට්ටුයි කියලා. ඒ දැන් ටිකක් කෙට්ටුයි කියන්න පුළුවන් උනේ පෙරහිටි පුද්ගලයාට සාපේක්ෂ නිසා නෙවෙයිද? අලුතින්ම දැක්ක කෙනෙකුට එයා කෙට්ටු හරි මහත් හරි කියන්න පුළුවන්ද? පළවෙනි වතාවට නම් දැක්කේ එයාට සාපේක්ෂව හිතන්න දෙයක් නැහැ. එහෙනම් මම පෙන්වන්න හදන්නේ අපට දුක් ගෙනත් දෙන්නේ අපේ අතීතය කියලා පෙන්වන්න. එහෙමනම් තමන්ගේ ජීවිතයේදී මෙන්න මේ විදිහට මම මේකට උදාහරණයක් කියලා තියෙනවා. මේක ටිකක් ඇත්ත දෙයක් සමහර විට තැනක් නැති වුණාට ඔය කටසර කාන්තාවෝ ඉන්නේ. අපි හිතන්න පාර දෙපැත්තක දෙන්නෙක් ඉන්නවයි කියලා. මේ දෙදෙනාම දෝවුන් කෙරෙහි අමනාපෙන් ඉන්නේ. ඉතින් අතු ගාලා පාරට දාන එක නැත්නම් ගවයෙක් කඩාගෙන එක නැත්නම් වතුර ටැප් එක වහන එක මේ හැම කාරණයක් ඔස්සේම වසර ගාණක් තිස්සේ දෙන්නගේ අඩුපාඩු හොයලා අර මල්ලේ තියාගෙන ඉන්නේ. උදාහරණයක් විතරයි මම මේ කියන්නේ. දැන් මේ දෙන්නා අතර මොකක් හරි ප්‍රශ්නයකට ඇවිලිලා ගියොත් එහෙම මේ දෙදෙනාගේ අතර විරෝධතාවය අපි දන්නේ නැති වුණාට අර අවුරුදු 10ම ಜಾති ආපහු ගන්න දන්නවා මේ දෙන්නා. ඒ ධානය හිටපු නින්දා නේද? මෙන්න මේකට මම කියන්නේ පරණ වෙනවායි කියලා. මේක මතකය නෙමෙයි, මතකයේ ඉක්මවා ගිය ලෝභ දේශ මොහ වශයෙන් ගැනීම තමයි අපිට දුක් ගෙනත් දෙන්නේ. දැන් බලන්න ලෝභක්කේ නිබ්බාණං, දෝසක්කේ නිබ්බාණං, මෝහක්කේ නිබ්බාණං කියලානේ තියෙන්නේ. ලෝභය, දේශය, මෝහය සේව විට තිබෙනා වූ සැනසීම නිබ්බාණ නම් එහෙනම් ලෝභය, දේශය, මෝහය තමයි දුක. බලන්න දෙයක් නෑ. අරක නිවීම නම් ලෝභය ඇති විට, දේශය ඇති විට තියෙන දේ තමයි දුක. අන්න බුදුදහමේ ජීවිත දුක කියන්නේ බඩගින්න නෙවෙයි. ජීවිත දුකයි නෙවෙයි. ජීවිතය තුළ අරමුණෙන් අරමුණට පස්සේ ගන්න හේතුවක් ඉතුරු වීම නම් වූ උපාදානය නම් වූ වරද අපි අතින් සිදු වෙන අන්න වරද. පරණ වෙන වරද. ඒ වුණාට බොහෝ දෙනා ඉස්කෝලේ උපාදානයේ දැඩි එකයි මේකේ වචනේ ඉගෙන ගන්න ඇරුණාම තම තමන් මොහොතේ ගන්න ඇසෙන් කනෙන් නාසෙන් ගන්න අරමුණු තුලයි මේ උපාදානය මත වරද වලින් සතරට බැඳෙන්නේ කියන එක ප්‍රායෝගිකව තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මිනිසාට ජාති මරණ දුකක් ගෙනත් දෙන්නේ උපාදානය විසින්. උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ දුක් නැහැ. ඒ ජීවිතය තුළමයි ජාති මරණ දුක්, උපාදානයෙන් මිදෙනකොට ජීවිතය තුළමයි ජාති මරණ දුක් නැත්තේ. අන්නේනම් අපි තේරුම් ගන්න ඕන උගතෙක්, බුද්ධිමතෙක්, ධනවතෙක්, මවෙක්තියෙක් වශයෙන් කටයුතු කරන ගමන් අපි අතර මේ උපාදානය වෙනවා කියලා කියන්නේ මොකද්ද?
ඒකෙන් වළකින්නේ කොහොමද? උණ උපාදානයන්ගෙන් මිදෙන්නේ කොහොමද? ඔන්න ජීවිතය සුන්දර කරගන්න මම කතා කරපු ඔය සුබ නැකත සුබ මොහොත සුමංගල ඔය අවස්ථාව උදා කරගන්න පුළුවන් අවස්ථාව. එහෙනම් අපිට තේරෙන්න ඕන අපිට තිබෙන්නේ ජීවිතේ ශරණයක් විතරයි. උපතින් ලැබුණ සහතිකය තුළ උපන්දිනේ තියෙන නිසා මට මෙච්චරක් වයසයි කියලා ගණන් හදන්න පුළුවන් වුණාට මේ ලෝකේ ඕනම කෙනෙකුට උදා වෙන්නේ මොහොතයි. හරියන්න වරදින්න දිනන්න පරදින්න පුහුණු වෙන්න ඕනෑම මොහොතයි තියෙන්නේ. මොහොතින් මොහොත ගත වෙනවා. මේ මොහොත පරණ වෙන්නේ කොහොමද? මේ මොහොත පරණ නොවී තියාගන්නේ කොහොමද? මෙන්න මේ දෙක අතර තමයි බුදුදහම පවතින්නේ. වෙන කොහෙවත් නෙමෙයි. පන්සලේ හරි පොත්වල හරි බුදු පිළිමවල හරි ඉන්දියාවේ හරි ඇමරිකාවේ හරි නෙවෙයි. මේ මොහොත තුළ තමයි මිනිසුන්ට බුදුදහම පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන්නේ. පරණ නොවී ඉන්න. එහෙමනම් අපට අර සූත්‍ර පාඨ තුන ආයෙ ගත්තාම ටිකක් තේරුම් ගන්න ලේසියි. උදෑසන දවල් කාලේ හවස කාලේ කයෙන් වචනෙන් සිතින් ඔබ දුෂ්චරිත නොකරයිද? සුචි යහපත් දේවල් කරයිද? ඒ යහපත් දේවල් කරන එකේ තේරුම සතෙක් නාවනවා, ඌට කන්න දෙනවා, අසරණෙකුට පිහිටනවා කියන බාහිර ක්‍රියාකාරමින් ගන්න එපා. මේ දුෂ්චරිත සුචරිත ඊට වඩා ගැඹුරින් මම දකින්නේ. ඒ අරමුණට ලෝභය මෝහය හෝ ද්වේෂය මෝහය කලවම් වෙලා තිබෙනවා නම් එතන තිබෙන්නේ දුෂ්චරිතයක්. එතකොට එතන ඉන්නවා ඒ අරමුණ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ගැනීම නැමැති මුලාව. ඒකට කියනවා මම නැමැති මුලාව කියලා. මම නැමැති කය නෙමෙයි, මම නැමැති අකුර නෙමෙයි කියලා. ඒ මුලාවෙන් ගැනීමේදී මේ මොහොත සුන්දරව පසු කරන්න බෑ. මොහොත ගත වෙනකොට අපි පස්සේ ගන්න හේතුවක් ඉතුරු කරනවා. චිත්තාභ්‍යන්තරයට. මේක පඨම සහ ဒုတိ කියන බික්කු සූත්‍රවල ලස්සන වචනකින් පෙන්නලා තිබෙනවා. යංකෝ බික්කවේ අනුසේති. ඒ ඕන කෙනෙකුට හරි. මහණෙනි යම්කිසි පුද්ගලයෙක් අරමුණක් අරගෙන පස්සේ ගන්න හේතු ඉතුරු කරයිද? අනුසේති, අනුසය සිංහලෙන් කියනවා. අද තරහ වුණාම හෙට දකින්නකොට තරහ උපදින්නේ මේ අනුසය තියපු නිසා. අද මේ අලුතෙන් පුද්ගලයා බලන්න බැරි අර පරණ තරහ එන නිසා, එන්නේ තියපු නිසා. අන්න මේ මොහොත අපි කාය වචී මනෝ දුස්චරිතය කියන්නේ මෙන්න මේ තියෙනවාට. ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් ගෙන උපාදානය කරගන්නවට තමයි මේ දුස්චරිතය කියන්නේ. මේ බුදුන් වහන්සේ ඉගැන්වීම තුළ පවතින දේවල් අපි මේ සම්මත මට්ටමට අරගෙන විග්‍රහ කරාට ගැඹුරු හොයන්න බෑ. මේක ආරි සත්‍යතාවයක් නේ. එතකොට ඒකෙන් පෙන්නනවා අනුසේති තේන සංකං ගච්ඡති. සංකං කියන්නේ අර සංකත ධර්ම හේවත් ලෝභ දේශ මොහ වලට. ඒක එන්නේ ඉස්සරහින් දකින හින්දා කියලා නෙමෙයි පෙන්වන්නේ. Taman තියෙන හේතුව නිසා කියලා. Taman ඇතුළත තියාගන්නා වූ හේතුව නිසා තමයි ආපහු වෙදින් අපට දුක් ගෙනත් දෙන්නේ. එහෙනම් ඇතුළත කුණු වලින් පෙරෙව්වහම යම්කිසි වාදනයක් හරි ඒකේ තියෙන කුණු වල ප්‍රමාණය වැඩි තරමට ගඳ වැඩි, ගන්ධය වැඩි. ඇතුළත හිස් කළොත් ගන්ධය නෑ නේද? එහෙනම් මේ මොහොතේ අපි කරන වරද තමයි යේසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි. විසාකාවෙනි යම් කිසි කෙනෙක් ජීවත් වෙන්න ගිහින් මේ මොහොත තුළ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ මුල් කරගෙන ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් අරගෙන හේතු තියයිද? හේතු 100ක් ලැබුවොත් සතං ප්‍රියානි උපාදාන ඇලෙන කරුණු 100ක්. එබැවින් ඔහුට ඒවා ගැටෙනකොට දුක් 100ක් හට ගන්නවා. දැන් ජීවිතයේ දුකයිද? තමන් දුක හදාගත්තද? මෙන්න මේ තියෙන ඒවා නිසා තමයි මම කියන්නේ ජීවිතේ පරණ වෙනවයි කියලා. අලුත බැඳපු යෝලක් බලන්න. වුන් දෙන්න විතරයි අඳුරන්නේ. අනිත් කට්ටිය එච්චර අඳුරන්නේ නැහැ. දෙන්න හරිම සුන්දරයි. නමුත් මේ දෙන්නටත් ඊට පස්සේ සුන්දර වුණාට දෙන්නටත් බය තියෙනවා, තරහ තියෙනවා, දුක තියෙනවා, පෞල් පසු මේ තියෙන අහංකාරකම් තියෙනවා, මේවා මතු වෙනවා. ඔන්න දැන් නොගැලපීම්.
දැන් දෙපැත්තට වෙලා ඉන්නකොට දෙන්න මේ නොගැලපීම් ගණන් කරනවා. මෙයාගේ මේක ගැලපෙන්නේ නැහැ, මෙයාගේ මේ අදහස ගැලපෙන්නේ නැහැ, මේ අදම ගැලපෙන්නේ නැහැ, මේ කතාව මෙයාට තරහ එනවා. ඔය එකතු කරන්න පටන් ගන්නවා. එකතු කරන්න මොකද වෙන්නේ? අර ලෙන්ගතු දැක්ම වෙනුවට වපරසින් බලන්න, ඇදපළදු කියන්න, ඇරුම්පද කියන්න, සැරවැර දාන්න පටන් ගන්නවා. අන්න එහෙමයි පරණ වෙන්නේ. ඉතින් මේක කොතරම් කීවත් මේ පෘථග්ජන සමාජයේ සුන්දර ජීවිතයක් අපේක්ෂා කරනවා මේ ලෝභ දේශ මොහ තියාන පරණ වෙන ජීවිතයක් තුළ. ඉතින් එතකොට පහු වෙනකොට කොහු. ඒක කරගන්න නැතුව ඉන්න පුළුවන් නම්, ඒ මොහොත අතාරින්න පුළුවන් නම්, එතකොට කියනවා වැරදීම මිනිස් ගතියක, සමාව දීම දේව ගතියක. ඔකට ඉතින් ගම්බද විවාහරේ තියෙනවා කියමනක්, එක ගීතයකට ඇවිදින් තියෙන්නේ මෙහෙමයි. මට මතකයි දැන් ඒ ගීතේ දැන් කියවෙන්නෙත් නැහැ. පුංචි මල් වගේ මල් කුමාරියෝ කියලා තමයි පටන් ගන්නෙ. චිත්‍රපට ගීතයක් වෙන්නේ නැති. ඒකේ අන්තිමට තියෙනවා හොද්ද ඉදෙන කල් තමයි දබරකම් අපේ රණ්ඩු ඩබර ඕනමයි පෞල් ජීවිතේ. ඒ හොද්ද ඉදෙනකන් දබරේ කියන එකේ තේරුම මොකද්ද? දැන් මාළු ලිපේ තියලා තියෙන බත්තු වෙලා තියෙනවා. ඉතින් ඔය එන්නට ඕනනම් පොඩි විවාදයක් කරන්න පුළුවන්. නමුත් ඒකට කෑම ගන්න ඕනේ. එතකොට අර විවාද ඉවර කරන්න ඕන. ඒ මොහොතෙන් අවසන් කරනවා කියන එකේ පෙන්නන්නේ. එතකොට ආයෙත් දෙන්න එකට කෑම කාලා හතරින්. අපිට අවසන් කරන්න බෑනේ. මේ අවසන් කරන්න දැන් ඔය මන් දැකලා තියෙනවා මාධ්‍යවලත් යම්මෑට කියනවා නැත්තම් පාර්ලිමේන්තුව කතා නැකදමත් අවසන් කරන්න කියලා. ඒ අවසන් කරගන්න බෑ ඒකට. අවිලා යනවා තව. අපිට මේ මොහොත පස්සේ ගන්න හේතු ඉතුරු නොකර අවසන් කරන්න පුළුවන් නම් ඒකට අපි හුරු වෙන්න ඕන. මොකද අපි හුරු උනේ පස්සේ ගන්න හේතු ඉතුරු තියන්නමයි. ඒකට කියනවා මමත්වයෙන් ගැනීම කියලා. එනිසා ළමා කාලේ සිට මහලු කාලය දක්වාම පස්සේ ගන්න හේතු තියන්න හිතා පිරිසුදුවෙන් මිනිසාගේ ජීවිතය දුක ආක්‍රමණය කරනවා, ගැලවෙන්න හම්බ වෙන්නේ. එහෙනම් කොහොමද අවසන් කරන්නේ? ඔය කියන්නේ මරණයක් වෙලා දුකින් ඉන්නවා. අනිත් ඇයට දුකක් නැහැ, ඔන්නෝක අල්ලලා දාන්න කියලා කියනවා. වචනේ නම් හරි, නමුත් අල්ලලා දාන්න තේරෙන්නේ නැහැ. එනම් මේ මොහොත අල්ලා ගැනීමෙන් තොරව අවසන් කළොත් එතකොට හෙට එන්න ඉතුරු වෙන්නේ නැහැ නේද? මතක තබා ගැනීම නෙමෙයි මම මේ පෙන්නන්නේ. ඒක තමයි බුදුදහමෙන් උගන්වන රහස. මේ මොහොත හටගෙන නැසෙනවා. නමුත් මේ හටගෙන නැසෙන මොහොත සමහර අය අල්ලාගෙන නැසෙන්නට ආරිනවා, සමහර අය අල්ලා ගන්න නැතුව නැසෙන්නට ආරිනවා. අන්න මේ මොහොතට බැඳීම තමයි සංසාරයට බැඳීම කියන්නේ. ඒ බැඳීම තමයි අනාගතය හදන්නේ. මෙලොව වශයෙන් අනාගතය සහ දුක් සහිත අනාගතය සහ පරලොව අනාගතයකුත් හදන්නේ මේ බැඳීම. මම තාමත් මේකට පොතේ තියෙන වචනේ ගත්තේ නැහැ. පොතේ තියෙන වචන නැතුව මම මේ සිංහල වචන වලින් කතා කර ඉන්නේ. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ ආපු හැඟීම මගේ කොට, මම කොට, මගේ ආත්ම කොට ගැනීම හේවත් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීම හේවත් ඒතං මම ඊතෝ හමස්මින් ඒසෝ මේ අත්තා වශයෙන් ගැනීම. වන පාලි පොත තියෙන. එහෙම ගත්තම තමයි අර අවසන් වෙන්නේ නැතුව ඇතුළතට බැසගන්නේ. බැසගත්තම තමයි නැවත උපදින්නේ. දැන් මෙන්න මෙහෙම මේ පුද්ගලයා මොහොතක් පාසා ලෝභයෙන් දේශයෙන් මෙහෙම ඇසුරකට පස්සේ ගන්න තැබීම තුළ තමයි මිනිසාගේ ජීවිතයේ දුක් ආගාධයකටපත් වෙන්නේ. එහෙනම් ඒක සංසාරේ කරපු දේ, පුරුදු දේ. දැන් මේක අනිත් පැත්ත හරවන්න ඕන. මේ ගාමිත්වය වෙන පැත්තකට යන්න ඕන. හේතු ඉතුරු කර අවසන් කිරීමේ පුරුද්දට තියෙන සතිය හේතු ඉතුරු නොකර අවසන් කරන්න වෙනස් කරන්න වෙනවා. දැන් අර හේතු ඉතුරු කර අවසන් කරන එකට සතිය කියන්නේ, ඒකට පමාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. හේතු ඉතුරු නොකර අවසන් කරන්න පුළුවන් නම් ඒකට සතිය කියලා කියනවා. එහෙනම් ඉතින් අද කවුරු හරි අපට ඇනුම් පදයක් කියවනම් හෙට ඒක අමතක කරලා කතා කරන්න පුළුවන් නම් සුහද බව තියෙනවනේ. ඇයි අපි ඇතුළට ගන්න ඒවා? අපි බාර ගන්නවා. මෙන්න මේ බාර ගැනීම, බැනීම වෙනයි, බාර ගැනීම වෙනයි. ලෝකේ අටලෝ දහම සිදුවීම වෙනයි, බාර ගැනීම වෙනයි. සිදුවීම නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ, බාර ගැනීම. බාර ගැනීම තමයි අල්ලා ගැනීම කියන්නේ, පරණ වෙනවා කියන්නේ. මේක තේරුම් ගත්තන් පස්සේ නම්
කෙනෙකුට හැම මොහොතක්ම සුබ මොහොතක්. ඔය අමුතුවෙන් සම්මත කරගත්ත අමුතු මොහොතවල් මොකක්වත් උදා වෙන්න ඕන නැහැ. හැම මොහොතම අවුරුද්ද හරි වෙසක් හරි නැත්තම් මංගල මොහොත වගේ සතුටින් ඉන්න පුළුවන් වෙයි. පරණ නොවෙනවා නම්. මේ සඳහා කෙනෙක් හුරු වෙන්න ඕන. එතකොට එහෙනම් අපිට සිතේ මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. සිතට හට ගන්නවා නැති වෙලා යනවා. ඒ නැති වෙලා යාමේදී හේතු ඉතුරුයි නැතිවීම සහ හේතු ඉතුරු නොවි නැතිවීම කියන දෙපැත්තක් යටදී අපි කටයුතු කරනවා. අන්න අර පෘථග්ජන කියන පුද්ගලයාට හුරු වෙලා තියෙන්නේ පස්සේ ගන්න හේතු තියලා නැති වෙලා යන්න ආරෙන එක. ඒකට කියනවා අනිත්‍ය දේ නිට්ටය වශයෙන් ගැනීම කියලා. එහෙනම් මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ ලෝකෙ නෙමෙයි නිට්ටය සුඛ ආත්මකට ගැනීමයි. ඔන්න ඔතෙන්ට එන්නයි මම මේ පාර හදන්නේ ටික ටික ලස්සනට. ලෝකෙ නෙමෙයි Taman විසින් නිට්ටය සුඛ ආත්මකට ගැනීම තුළ තමයි දුක් ගෙනත් දෙන්නේ. ඒක තමයි කලක් තිස්සේ මිනිස් වර්ගයා හුරු කරගත්ත මාරමුකය. සසරට බැඳ තබන මාරයා විසින් සසර බැඳ තබන මුකේ ක්‍රමය. අපි ඒක හොඳයි සපයි සාන්තයි කියලා පිළි අරගෙන ඒ ක්‍රමේ කලක් තිස්සේ අනුගමනය කරලා තියෙනවා. මේ ජීවිතේ නම් උපන් තැන් පටන් මේ අවුරුදු 5න් විතර පස්සේ සංසාරේ ඉස්සර ජීවිත තිබුණා නම් කොපමණ කල්ද දන්නේ නැහැ. ඒ තරම් බලවත් මේක. සාමාන්‍යයෙන් පහලට ඇදී යන දිය පහරක් හරවන්න එකපාර බැහැනේ. ක්‍රමෙන් බැම්මක් බැඳලා හරි ටික වෙන පැත්තට ටිකකින් හරවන්න ඕන. ඒ වගේ මේක ආපහු හරවන්න වෙනවා. මෙන්න මේ හේතු ඉතුරු කරමින් චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් දේශයෙන් මෝහෙන් පුරවමින් යන ගමනට පෘථග්ජන හේවත් අනුසෝතගාමී කියලා කියනවා. ඒකට ස්ත්‍රී පුරුෂ ඇඳුම් පැළඳුම් වල ගිහි පැවිදි මොන වේදයක්වත් නැහැ. මේ මොහොත පිළිබඳ සැලකිලිමත් නැති අය. නමුත් අපට උදාහරණයකින් ඕනනම් ගන්න පුළුවන්. ඔය ආගම රට ජාතිය කුලය මේ මොකක්වත් ප්‍රශ්නයක් නොවන ළමෙක් ගන්නකො දරුවෙක් පුංචි එක්කෙනෙක්. දැන් තමයි ලොකු ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතකොට ඒ දරුවා බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. සමහර විට අම්මා එක්ක හෝ අයියා එක්ක තරහත් වෙනවා. හැබැයි තරහලා නිදා ගන්නවා ඇරුණාම පලි ගන්නවා කියලා හිතන්නේ නැහැ. හෙට හොඳ වැඩක් කරන්නම් කියලා හිතන්නේ නැහැ. හෙට උදේට අවදි වුණාම ආයෙත් අම්මා හොඳයි අයියාත් හොඳයි. මොකද අර තිබ්බේ නැහැ. පස්සේ ගන්න තිබ්බේ නැහැ. පස්සේ ගන්න නොතියන භාවනාත්මක මනස අපට ළමා කාලයේ තිබුණ බව පිළිගන්න. ඒකට තමයි මම භාවනාත්මක මනස කියලා කියන්නේ. ඒක නැති කරගත්ත එක තමයි අපිට මේ දුක් ගෙනත් දෙන කාරණාව. ආයෙත් ඒක හදාගන්න. දරුවන්ගේ වගේ. එතකොට ඒ තියනේවෙන් තමයි මමත්වේ හටගන්නේ. මට තමයි රිදෙන්නේ. මට රිදෙනවා නෙමෙයි රිදීම මම වෙනවා. මට තරහ එනවා නෙමෙයි තරහ මම වෙනවා. අන්න එහෙමයි ඇත්ත සිද්ධිය නම්. මම හැදෙන්නේ කෙස්ලොම් නිදත් වලින් හරි මේ බාහිර දේවල් වලින් නෙමෙයි. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය දැඩි කොට ගැනීමෙන් මම හැදෙන්නේ. දැඩි කොට ගැනීමේ ප්‍රතිපත්තිය කරන්නෙත් වර්තමාන මොහොතේ කරපු ටික අයින් කරලා අලුතින් නොකර ඉන්න පුළුවන් වෙන්නේත් වර්තමාන මොහොතේ. මේකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. සිංහලෙන් කියන ව්‍යායාම කියන එක නෙමෙයි. තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන තරහවල් ටික ඇවිදින් ඉවත් කරනවට කියනවා උපන්න කුසල් දුරු කිරීම කියලා. ආපහු ගන්න තියන්නේ නැතුවට තියෙනවා නූපන් අකුසල් නූපදීම කියලා. ලෝභ දේශ මොහයන්. හැබැයි ඉතින් කුසල කියන පදේ තව ටිකක් එහාට යන්න වෙනවා. අපි පාසලෙන් ඉගෙන ගන්න ඇතිනේ පව අකුසලයේ පින කුසලයේ කියලා නෑ. බුදු සමයේ තියෙනවා මාර්ගඵලලාභීත්වය තුළ අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කියලා එකක්. කුසලතා කියන්නේ දක්ෂතා කියන එක. එතකොට ලෝභ දේශ මොහ ක්ෂය වෙනකොට නිර්වාණය නම් ලෝභක්ඛය දේශක්ඛය මොහක්ඛය ලෝභ දේශ මොහෙන් වෙන් වෙනකොට ලැබෙන තැනටයි කුසලයේ කියන්නේ. එනම් මේ කුසලයේ උපදින්නේ යම්කිසි පුද්ගලයෙකුට සෝවාන් වීමත් සමග. ඒක රැක ගන්න පුළුවන්.
උපන් කුසල් වැඩි දියුණු කිරීමට ගන්නා වෑයම කෙලෙස් නැසීම තුළින් මේක සෝවාන් මාර්ගඵල දක්වා එහාට සකෘදාගාමි දක්වා දියුණු. නූපන් කුසල් උපදවන්න පුළුවන් අතීත අතහැරීමෙන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වා නූපන් කුසල් උපදවනවා. ඔය නිවීමට තමා බුදු සමය කුසලය කියන්නේ. මේ කුසලතාවය 100% පරිපූර්ණ වෙන්න ඕන. එම සමාජය කියන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඒක කියනවා එහෙම තේරුම් ගන්න. එහෙනම් අකුසලෙන් වෙන්නේ මේ ලැබෙන කුසලයේ සෝවාන් ආදී මාර්ගඵල වලින් ලැබෙන නිවීමයි. අන්න එතකොට ඒ පුද්ගලයා ගාව මේ මොහොත හටගෙන ඉතුරු නොකර අවසන් කරන මොහොතක් බවට සියල්පත් වෙලා. ඒකට කියනවා ස්කන්ධ පංචකේ ඉපදීම මැරීම කියලා. උපාදාන නොකර ඉපදීම මැරීමටපත් වෙලා. දැන් කරමින් ඉන්නේ 99%ක්ම උපාදාන කරගෙන මැරෙනවා. මෙන්න මේක වරද. මේක තේරුම් ගත්තාම තමයි බුදවරු මේ සම්බන්ධයෙන් අනුගමනීය ප්‍රතිපදාවක් දේශනා කළ ආකාරය තේරුණාම ජීවිතයේ සුන්දරත්වය සඳහා මේ අනුගමනීය ප්‍රතිපදාව ජීවිතය තුළ මේ මොහොත තුළ අනුගමනය කරන්න ඕනේ කියලා කියනවා. ඔය මේ මොහොත හදා ගන්න බෑ අපට. දැන් සමහරු මේ මොහොත හදා ගන්න සතියක් නිමාඩු දානවා. නැත්තම් තව කොහරි තැනකට යනවා. වෙනම වෙන් කර ගන්න. ගෙදර ඕක කරන්න බෑ දවස් 14ක් ගන්න ඕන කියලා කියනවා. මොන නැත්තම් මහාන වෙන්න ඕන කියලා කියනවා. නෑ. ඕනෑම කෙනෙකුට මේ මොහොත ඕනෑම තැනක උදා වෙනවා නිින්ද හැර. නිින්දදී හදන්න බෑ. තමන් ජීවත් වෙන ශේස්ත්‍රය තුල තමයි මේ මොහොත උදා වෙන්නේ. එතනදී අහු වෙලා අවසන් වෙනවද අහු නොවි අවසන් වෙනවද? කලේ අහු වෙලා අවසන් වෙන එක කරන්න ඕන අහු නොවි අවසන් වෙන එක. එතකොට අනාගතයේ උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කිරීමට අනිත්‍ය භාවිතා කරනවායි කියලා කියනවා. ධර්මයේ භාවිතා කරනවා. අනාගතයේ හේතු ඉතුරු වෙන්න තියලා කටයුතු කරනවට පෘථග්ජන භාවය කියලා කියනවා. දැන් එහෙමනම් අපට දෙදෙනෙක් අතර සම්බන්ධතාවය ඈත් වෙන්නේ කයෙන් නෙමෙයි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැඩෙන තරමට. ඒවා කවදාවත් බිරිඳෙක් හෝ දරුවා එක්ක හෝ අසල්වාසීන් එක්කලා තරහ වෙන්න හොඳ නැහැ කියලා හිතාගත්තොත් තරහ වෙන්නේ නැතුව ඉන්නවා නම් ඔය ඈත් වෙන්නේ නැහැ. බනින්න පහර දෙන්න තර්ජනය කරන්න ඈත් වෙනවා සම්බන්ධතාවය. අපි දිනන්න හදන්නේ එහෙම. බැනලා තර්ජනය කරලා ගහලා. එතකොට පරණ වෙනවා. අත්දැකීමෙන් හොයලා බලන්න මම මේ කියන කාරණා වෙන්නේ නැද්ද කියලා. ඒ තමයි අර මොහොත අඳුරු කරගන්නවා. ඒ නිසා අපිට අද වගේ දවසක් කල්පනා කරන්න තියෙන්නේ ඉදිරියෙන් උදා වෙන දවසක් විතරක් සුන්දර මොහොතක් කරගන්න නෙමෙයි. හැම මොහොතම සුන්දර මොහොතක් කරගන්නට ජීවත් වෙනකොට අපිට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් උපදින සිත හේතු ඉතුරු නොකර අවසන් කරන්නා වූ තැනටපත් කරගන්න සිත හුරු කරන්න වෙනවා. දැන් අර හේතු ඉතුරු කරමින් අවසන් කරන එක බුදුහාමුදුරුවෝ නමක් තියලා තිනවා ප්‍රමාදය, සසරේ ප්‍රමාදය. ප්‍රමාදෝ මච්චනෝ පදං. ඒක තමයි මරණ දුක් ගෙනත් දෙන්නේ. මේ වැඩේ කරන්න එපා අප්‍රමාදෝ අමත පදං. ඔබේ ජීවිතය තුළ පමාදෝ මච්චනෝ පදං සහ අපමාදෝ අමත පදං කියන පද දෙක පමණක් තෝරගන්න පුළුවන් නම් මුළු බුදු දහමම දැනගත්තා වෙනවා. ඊට පස්සේ අනුගමනීය ප්‍රතිපදාවට යන්න වෙනවා. ඒ නිසා ඉතිහාසයේ අද දක්වා ලියන පොත්පත් ඔක්කොම ටික කියවන්න ඕන කියලා සූත්‍ර දේශනා සියල්ල දැනගන්න ඕනයි කියලා හැම හිතන්න එපා. වර්තමානයේ තියෙන නිල වශයෙන් පිළිගත් ත්‍රිපිටකයේ පමණක් පොත් 58ක්ද 60ක්ද තියෙනවා. ජීවිත 3ක් ඕන වෙයි කෙනෙකුට කියවන්න. නමුත් මේ එක පොතක්වත් ලියුන්නේ නැති කාලේ අනත්ත ලක්ෂණ සූත්‍රය විතරක් අහලා ඇත්ත තේරුම් ගත්තා පස්වගත අවසන්. එක සූත්‍රයක් අහලා තේරුම් ගත්තා. ඔබටත් එක සූත්‍රයක් එක වචන දෙකක් හරියට තේරුම් ගන්න පුළුවන් නම් උන දේ වෙමින් පවතින දේ වෙන්න ඕන දේ තේරෙනවා. එහෙනම් වෙමින් පවතින තේ ධර්මයේ නොතේරෙන සමාජය තුළ සිදුවන දෙයක් ධර්මයේ තේරුම් ගත්තාම අලුත් පුද්ගලයෙක්. ඔහු වර්තමාන මොහොත අනාගත ඵල උපදින හේතු ඉතුරු නොකර අවසන් කරන්නට අල්ලා නොගැන අවසන් කරන්න පුරුදු වෙනවා. ඒ අල්ලා නොගෙන අවසන් කිරීමට කියනවා ස්කන්ධ පංචකේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා. ගැඹුරු වචනට මේනවා ධර්ම දේශනාව අවසන් වෙනකොට.
අද වගේ දවසක සවන් දෙන අයට සුඛී ජීවිතයේ සුන්දරත්වය අපේක්ෂා කරනවා නම් මේ ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් පරණ වෙන්නේ නැතුව ඒවා අතහැරලා දාලා හැමදාමත් කිරිහා පැනිසේ ඉන්නට සම්බන්ධතා දිනපතාම අලුත් කරගන්නට පරණ දේවල් අතහැරලා දාන්නට සාමාන්‍යයෙන් කෙනෙකුට පරණ දේවල් අරන් රිදවන එක තමයි ආස්වාදය කියලා හිතන්නේ. අනිත් පුද්ගලයාට රිදෙනවා තමනුත් වද විඳිනවා. දැන් ඉතින් වැඩක් වෙන සිද්ධියක් වුණයි කියලා මේක ආයෙ කතා කරාට වැඩක් නැහැ පණෙන්නේ නැහැ. විදුරුවක් කැඩුණා කියලා හිතන්න. ඉතින් ඒක කැඩුණ එක ගැන කතා කරලා ආයෙ වැඩක් නැහැ. හදන්න බෑ විදුරුවක්. අර මනුස්සයාගේ හිත රිදෙනවා විතරයි. අපිට පාඩුවක් වශයෙන් අරගෙන අපි ඒක අනිත් අයට රිදින්න පාවිච්චි කරනවා. මේ දුර්වලකම. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ දානකදී පැහැදිලි කරලා තිබෙන කරුණක් තමයි දානයක් දෙන වෙලාවක වාජනයක් කැඩුණයි කියලා. ඔය කැඩුණ දේ කැඩුණා කියලා හිතන්න කියලා කිව්වයි කියලා තියෙනවා. ඔය කතාව කියන්න වෙලාවක් මට නැහැ. එබැවින් මේ වගේ දවසක ආරම්භයක් ඇති කරගන්න. බුදු සමයන් බුදුරජාණන් වහන්සේගේ චරිතය දැන ගැනීම නෙවෙයි. ශාසන ඉතිහාසය දැන ගැනීම නෙවෙයි. ඔබේ ජීවිතයේ වර්තමාන මොහොත අඳුර වෙන්නේ කෙසේද අඳුරෙන් එළියට එන්නේ කෙසේද කියන කාරණේ දැන ගැනීම. ඒක තේරුම් ගැනීමට අවශ්‍ය අවබෝධයට පදනම දමන්නට මේ කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මදේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා මේ පවුලේ අය වශයෙන් ලාල් පාලිකා ඔල්ලිද වත්සලා සහ මෙරවියන් සහ මුණුබුරාවන ඉමන්ද්‍රා කුමලි රජින් සහ යන අය සම්බන්ධ වෙලා දායකත්වය ලබා තිබෙනවා. තව ප්‍රධාන අය ප්‍රමුඛ කොට අරමුණු කරනවා අප මෑණියන් වන මල්ලිකා වික්‍රමසිංහ මෑණියන්ගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්මාවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා කියන සුභාශිංසනයක් තමයි කරන්නේ. එසේම අපිත් ඒක මතක් කරලා තියෙනවා අපිට තරම් කියන්න තරම් අවශ්‍යතාවයක් ඕකේ නැහැ. දේශකයන් වහන්සේ වන අපටත් ලෝවැසියන්ටත් තවදුරටත් බුදු ධර්මයේ ගැඹුරු කාරණා පහදවීම සඳහා අවශ්‍ය චිත්ත ශක්තිය දහිත නිරෝගී බව ලැබේවායි කියලා අප වෙනුවෙනුත් ප්‍රාර්ථනාවක් කරලා තිබෙනවා. එබැවින් මෙම ධර්ම දේශනාව සඳහා මූලදායකත්වය දැරීමෙන් ධර්ම දේශනා කරවා ගැනීමෙන් සම්පන්න පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ මේ ශක්තියින් ආනිසංසයන් මේ දරුවන් විසින් ප්‍රාර්ථනා කළ පරිදි මේ මාලිකා වික්‍රමසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. ඒ වගේම ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රඥාස පෑදේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ මේ හැමදෙනාටමත් දරුවන්ට වැඩිහිටියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දරුවන්ගේ අනාගත බලාපොරොත්තු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩා සිදු නොවේවා. කල්යාණ මිත්‍ර සෙවණේ අගේ වැටේවා. ජීවිතේ පරණ වෙන්න නොදී තරුණ වයසේදීම මේ වෙනස් වෙන සිත සදා ඉතුරු නොවි වෙනස් කරගන්නට අවශ්‍ය ආකාරයේ තේරුම් ගන්නට ලැබීම තුළින් ජීවිතයක් තුළ පවතිනා වූ නිවීම වටහා ගන්නට හේතු වාසනා වේවායි අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධම්